අදත් අපි ඔබ හමුවන්නේ සිංහල භාෂාව සාහිත්‍ය විෂය නිර්දේශයට අදාළව විශේෂම ඔබ අතින් පෙළ පොතෙන් ගිලිහුණු පාඩමක් ඔබට මෙවර සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට විෂය අන්තර්ගතයට ඇතුළත් වෙයි කියලා හිතන කෙටි ප්‍රශ්න කිහිපයක් ඔබට සැකවින් කතා කිරීමටයි. සිංහල සාහිත්‍ය ඉතිහාසය කියන පාඩම ඔබේ පෙළ පොතේ 16 වෙනි පාඩම වස්සාන පාඩමෙන් පසුව ඔබට හමුවන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසය කියන පාඩම් ඒකකයයි. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ දරුවන් අතින් ගිලිහෙන පාඩම් ඒකකයක් විදිහට අපි හැඳිනගෙන අද දවස තුල ඔබට සිංහල සාහිත්‍ය ඉතිහාසයේ වැදගත්කම සැකවින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මගේ දරුවනේ සාහිත්‍යය ගැන කතා කරනකොට සාහිත්‍ය ප්‍රධාන විදිහට ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය කියලා ප්‍රභේදනයකට ලක් කරන්න පුළුවන්. විශේෂම ගද්‍ය සාහිත්‍ය අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගයේ දක්වා ලියවෙච්ච බාල සංස්කෘත මිශ්‍ර බස්වහරින් රචිත කෘති විදිහට අපි කතා කරනවා. විශේෂම ගද්‍ය සාහිත්‍ය පුතේ කොටස් දෙකකට කැඩෙනවා මගේ දරුවනේ. පුරාතන ගද්‍ය සාහිත්‍යයත් නූතන ගද්‍ය සාහිත්‍යයත් කිය. ඒ වගේමයි පද්‍ය සාහිත්‍ය පුරාතන පද්‍ය සාහිත්‍ය සහ නූතන පද්‍ය සාහිත්‍ය කියලා අපි ප්‍රභේදනයන් විදියට ලක් කරලා අධ්‍යයනය කරනවා. සිංහල සාහිත්‍ය වංශ කතාවේ සිංහල සාහිත්‍ය යුග විශ්ලේෂණය සාමාන්‍ය පෙළ දරුවෝ ඔබ හොඳින් අවබෝධ කරගෙන අධ්‍යයනය කළ යුතුයි. විශේෂයෙන්ම ඔබට අද දවසේ සිංහල සාහිත්‍ය වංශ කතාව කෙටියෙන් මතක තබා ගැනීමට පාඩයක් ඉදිරිපත් කරනවා. අපෝ දයා කුරුගම්කෝ සීමාකෝ බලන්න පුතේ අපෝ කියන එකෙන් අයන්නෙන් අපි අනුරාධපුර යුගය ඔබට මතක තබා ගන්න පුළුවන්. පොළොන්නරු සාහිත්‍ය යුගය, දඹදෙනි සාහිත්‍ය යුගය, යායාපහුව සාහිත්‍ය යුගය, කුරුණෑගල සාහිත්‍ය යුගය, ගම්පල සාහිත්‍ය යුගය, කෝට්ටේ සාහිත්‍ය යුගය, සීතාවක සාහිත්‍ය යුගය, පසු මහනුවර සාහිත්‍ය යුගය. අපි කතා කරනවා මහනුවර යුගයත් එක්ක ලිඛිත සාහිත්‍යයක් නොතිබුණාට මාතර සාහිත්‍ය යුගයක් අපට සිංහල වංශ කතාවේ පැවතුණා කියලා. විශේෂම ගජවන්න ඕනගේ කවි කිවිඳිය ඔබට මතක් වෙනවා. ඒ වගේම අවසාන සාහිත්‍ය යුගය කොළඹ යුගය ඔබට අධ්‍යතන යුගයේ විදිහට අපට සාහිත්‍ය යුග විකාශනය සිද්ධ වෙනවා. ඔබ මතක තබා ගන්න මගේ දරුවනේ සාහිත්‍ය යුග මතක තබා ගන්න හරි ලේසි. අපෝ දයා කුරුගම්කෝ සීමාකෝ සූදානම් වෙන විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය ඉතිහාසයේදී ඔබට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් පුතේ. අද මේ කතා කරන්නේ මේ වගේ කෙටි ප්‍රශ්න කීපයක්. සිංහල නිර්මාණාත්මක ලේඛනවල පැරණිම ලේඛනය මොනවාද කියලා ඔබට කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි උත්තර ලියනවා සීගිරි කුරුටු ගී. විශේෂම මගේ දරුවනේ කිසිපුර 6 වෙනි සියවසේදී සීගිරි කුරුටු ගී සීගිරි පද්‍ය ඇසුරෙන් ලියවනවා. පද්‍ය සහ ගද්‍ය පාඨයන් මුල්ම ලේඛන විදිහට අපට කතා කරනවා. ඔබ දන්නවා මුල්ම ලේඛන සඳහන් අක්ෂර වන්නේ බ්‍රාහ්මීය අක්ෂරයි. ඊපස්ව ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් සිංහලයේ මුල්ම ගද්‍ය සාහිත්‍ය කෘතිය කුමක්ද කියලා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නය ආවා. දම්පියා අටුවා ගැටපදය. සිංහලයේ මුල්ම ගද්‍ය සාහිත්‍ය කෘතිය වන්නේ දම්පියා අටුවා ගැටපදයයි. එහි කතුවරයා කවුරුන්ද කියලා ඇහුවොත් පස්වන කාශ්‍යප රජු කියලා ලියුවොත් නිවැරදි. ඒ වගේම රජතුමා හඳුන්වනවා දෙවැනි බෑ අබා සලමෙවන් රජු කියලා. දම්පියා අටුවා ගැටපද සාහිත්‍ය කෘතිය රචනා වූ සාහිත්‍ය යුගය කවරේද? අනුරාධපුර යුගය. විශේෂම අනුරාධපුර යුගය ආරම්භ වන්නේ ක්‍රි.පූ 437 සිට ක්‍රි.ව. 1058 දක්වා යුගය. අනුරාධපුර යුගය. ඒ වගේම 6 වෙනි සියවස සිට 10 වෙනි සියවස දක්වා සියවස් කාලය අනුරාධපුර යුගයේ සාහිත්‍ය පෝෂණය වෙනවා. අපි අනුරාධපුර යුගයේ ලියවුණු වෙනත් ගද්‍ය කෘති මොනවාද කියලා ඔබට ප්‍රශ්නයක් ආවොත් දම්පියා අටුවා ගැටපදය, සිකවලඳ සහ සිකවලඳ විනීස, හේරණසික සහ හේරණසික විනීස කියන කෘති අපට අනුරාධපුර සාහිත්‍ය යුගයේ අධ්‍යයනයේදී හමු වෙනවා. සිංහල සාහිත්‍යයේ මුල්ම පද්‍ය කෘතිය කුමක්ද? සිංහල සාහිත්‍යයේ මුල්ම පද්‍ය කෘතිය කුමක්ද කියලා අපට ප්‍රශ්නයක් ලැබුණොත් ඔබ පිළිතුරු දෙනවා සියබස්වකර පද්‍ය. මේ සියබස්වකර පද්‍ය රචනා කරන්නේ 4 වන සේන රජතුමා. සියබස්වකර පද්‍ය රචනා වූ සාහිත්‍ය යුගය කුමක්ද? අනුරාධපුර සාහිත්‍ය යුගය. ඒ වගේමයි සියබස්වකරට පාදක වූ ಭಾರತ පද්‍ය කෘතිය කුමක්ද? ಭಾರತೀಯ පද්‍ය කෘතිය කුමක්ද කියලා ඇහුවොත් කාව්‍ය දර්ශය තමයි මගේ දරුවනේ සියබස්වකරට මූලාශ්‍රය වන්නේ. කාව්‍ය දර්ශය රචනා කරනවා ಭಾರತೀಯ පඬිවරයෙකු දණ්ඩී නැමැති පඬිවරයා. පොළොන්නරු යුගයේ ලියවුණු වෙනත් පද්‍ය කෘති මොනවාද?
පොළොන්නරු යුගයේ ලියවුණු වෙනත් පද්‍ය කෘති සසදාවත කාව්‍ය, මුවදේව්දාවත කාව්‍ය අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. සසදාවත පද්‍යයට මූලාශ්‍ර ජාතක කතාව කුමක්ද? සසදාවත පද්‍යයට මූලාශ්‍ර ජාතක කතාව තමයි වගේ දරුවනේ 550 ජාතක කතා පොතේ සස්ස ජාතකය. මුවදේව්දාවත පද්‍යයට මූලාශ්‍ර ජාතක කතාව කුමක්ද? මකාදේව ජාතකය. ඒ වගේම ඔබට එන්න පුළුවන් උමග ජාතකයේ පළවෙනි පාඩමෙන් මෙන්න මේ ප්‍රශ්නය අන්තර්ගත කරලා තිබුණා. ජාතක කතා ඇසුරෙන් රචිත ගී කාව්‍ය කෘති මොනවාද? ජාතක කතා ඇසුරෙන් රචිත ගී කාව්‍ය තුනක් තියෙනවා. සසදාවත කාව්‍ය, මුවදේව්දාවත කාව්‍ය, කෞසිලුමින කාව්‍ය. කෞසිලුමින කාව්‍යයට පාදක වූ ජාතක කතාව වන්නේ කුස ජාතකයයි. කෞසිලුමින ලියන්නේ මගේ දරුවනේ දෙවනි පඬිත පරක්කුබාහු රජතුමා. මුවදේව්දාවත පද්‍යයට මූලාශ්‍ර වෙනවා මකාදේව ජාතකය, කතෘ අඥාතයි. සසදාවත කාව්‍යයට මූලික වෙනවා සස ජාතකය, කතෘ අඥාතයි. මේ කෘති දෙකම ලියවෙන්නේ පොළොන්නරු සාහිත්‍ය යුගයේ. ජාතක කතා ඇසුරෙන් රචිත කාව්‍ය ග්‍රන්ථ කෘති මොනවාද? ජාතක කතා ඇසුරෙන් රචිත කාව්‍ය ග්‍රන්ථ කෘති කියවම ඔබ ලියනවා කාව්‍යසේකරේ, ගුත්තිල කාව්‍ය, සදකිදුරුදා කව ඔබට ගන්න පුළුවන්. වෙසන්තර කාව්‍ය විදිහට ඔබට පිළිතුරු සපයන්න පුළුවන්. පොළොන්නරු යුගයේ ලියවුණු ගද්‍ය කෘති මොනවාද? පොළොන්නරු යුගයේ ලියවිලා තියෙනවා පුතේ අමාවතුර ගද්‍ය කෘතිය, ධර්මපදීපිකාව ගද්‍ය කෘතිය. ඒ වගේම බුද්ධ සරණ, දහම් සරණ, සංඝ සරණ යන ගද්‍ය කෘති ලියවෙන්නේ පොළොන්නරු යුගයේ. ඔබට අඟුල්මල් දමනේ පාඩම අන්තර්ගත තිබුණේ අමාවතුර තුල. විශේෂයෙන්ම මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හේ බුද්ධ ධර්මය මේ බුද්ධ චරිතය යනුවෙන් සඳහන් වන සදහම් කෘති මොනවාද? හේ බුද්ධ ධර්මය මේ බුද්ධ චරිතය යනුවෙන් සඳහන් ධර්ම කෘති කවරේද? බුද්ධ චරිතය කියලා සඳහන් වෙන්නේ ගුරුලු ගෝමි පඬිවරයා රචනා කළ අමාවතුර කෘතියයි. බුද්ධ ධර්මය කියලා සඳහන් වෙන්නේ ගුරුලු ගෝමි පඬිවරයා රචනා කළ ධර්මපදීපිකාව නැමැති කතාවයි. සිංහල සාහිත්‍යයේ පැරණිම ව්‍යාකරණ කෘතිය. සිංහල සාහිත්‍යයේ අපට දැනට හමු වී තිබෙන පැරණිම ව්‍යාකරණ කෘතිය කුමක්ද? සිදත් සංගරාව. මේ ලියවෙන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේ වේදේව හිමියන් විසින් තමයි රචනා කරන්නේ 13 වන සියවසේ. කෞසිලුමින මහා කාව්‍ය ලියවේ කවුරුන් කියලා කෙටි ප්‍රශ්නයක් ඔබට එන්න පුළුවන්. කෞසිලුමින මහා කාව්‍ය ලියනවා දෙවනි පැරකුම්බා රජු දඹදෙණි සාහිත්‍ය යුගයේ. කෞසිලුමින කාව්‍යයට මූලාශ්‍ර ජාතක කතාව කවරේද? කෞසිලුමින කාව්‍යයට මූලාශ්‍ර ජාතක කතාව කුස ජාතකයයි. දෙවැනි පැරකුම්බා රජු හැදුණු ගෞරවාන්විත නාමය කුමක්ද කියලා ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත යන නමින් දෙවැනි පැරකුම්බා රජු විශේෂයෙන් ගෞරවාන්විත නාමයෙන් හඳුන්වනවා. දඹදෙණි යුගයේ ලියවුණු පද්‍ය කෘති කවරේද? දඹදෙණි සාහිත්‍ය යුගයේ රාජ්‍ය පෝෂණය කළ දෙවැනි පැරකුම්බා රජු සාහිත්‍ය පෝෂණය කළා. කෞසිලුමින කාව්‍ය ලියන්නේ මහා කාව්‍යයක් ලෙස දෙවැනි පැරකුම්බා රජතුමා. එළු සඳස් ලකුණ පද්‍ය අපට හමු වෙනවා දඹදෙණි යුගයේදී. ඒ භද්‍ර නම් තෙර එළු සඳස් ලකුණ රචනා කරනවා. ඉන් අනුතර ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔබට. දඹදෙණි සාහිත්‍ය යුගයේ ලියවුණු ගද්‍ය කෘති කවරේද? දඹදෙණි සාහිත්‍ය යුගයේ රචනා වූ ගද්‍ය කෘති ඔබට පාඩමකුත් තියෙනවා. 9 වෙනි පාඩම සද්ධාම රත්නාවලිය තමයි පිළිතුර වෙන්නේ. සද්ධාම රත්නාවලිය ඔබට තියෙන පාඩම තමයි දරුවනේ උග්ගසේන කතා වස්තුව. එහෙනම් දඹදෙණි යුගයේ රචනා වෙච්ච සාහිත්‍ය ගද්‍ය කෘතියක් වන්නේ සද්ධාම රත්නාවලිය. ධර්මසේන හිමියන් රචනා කරනවා. ඒ වගේම පූජාවලිය කෘතිය බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචනා කරලා තිබෙනවා. ඉන් අනතුරු ඔබට එන්න පුළුවන් පුතේ සාහිත්‍ය ඉතිහාසයේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. අපි දරුව බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ ප්‍රශ්නයක්. සිංහල සාහිත්‍යයේ දීර්ඝ ගද්‍ය ග්‍රන්ථ දෙකක් ලියන්න. ඔබ අතින් ගිලිහෙනවා. සිංහල සාහිත්‍යයේ දීර්ඝ ග්‍රන්ථ කියලා කිව්වොත් ඔබ ලියන්නට ඕනේ සද්ධාම රත්නාවලි, පූජාවලිය, 550 ජාතක කතා පොත, සද්ධර්ම ලංකාරය, අමාවතුර, ධර්මපදීපිකාව වගේ කෘති තමයි දීර්ඝ ගද්‍ය කාව්‍ය වෙන්නේ. ඉනතුරු එන්න පුළුවන් ඔබට ප්‍රශ්නයක් 550 ජාතක කතා පොත ලියවුණු සාහිත්‍ය යුගය කුරුණෑගල සාහිත්‍ය යුගය අපට හමු වනවා 14 වන සියවස. පසුගිය විභාගයට මේ වගේ ප්‍රශ්නයක් ලැබිලා තිබුණා. 550 ජාතක කතා පොතේ මූලාශ්‍ර කෘතිය කුමක්ද? පාලි ජාතක කට්ට කතාව. ඒ වගේම එන්න පුළුවන් සද්ධාම රත්නාවලියට මූලාශ්‍ර කෘතිය කුමක්ද? පාලි ධම්මපදට්ට කතාව. මේ රචනා කරන්නේ බුද්ධඝෝෂ හිමියන්.
සිංහලයේ පැරණිම සිව්පද කාව්‍ය කෘති කවරේද? මෙන්න මෙවැනි ප්‍රශ්නකුත් එන්න පුළුවන්. සිංහලයේ පැරණිම සිව්පද කාව්‍ය. සිව්පද කාව්‍ය ආරම්භ වන්නේ මගේ දරුවෝ ගම්පල සාහිත්‍ය යුගයේ. විශේෂම සංදේශ කාව්‍ය තමයි සිව්පද කාව්‍ය ආරම්භය වෙන්නේ සාහිත්‍ය ඉතිහාසයේ. සිව්පද කාව්‍ය කෘති මොනවද කියලා අහුවොත් ඔබට පුළුවන් මයුර සංදේශය සහ තිසර සංදේශය කියලා පිළිතුරු ලියන්න. සිංහලයේ මුල්ම සංදේශ කාව්‍ය ඔබ කෑරගල වැජිබේ මේලසින් සිට පාඩම අධ්‍යයනය කරද්දී, ඒ වගේම මග විස්තර පාඩම අධ්‍යයනය කරද්දී හංස සංදේශය සහ සැලීනි සංදේශය තුල ඔබ සංදේශ ඉතිහාසය සැකවෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම මතක තියාගන්න මගේ ආදරණීය දරුවනේ සිංහලයේ මුල්ම සංදේශ කාව්‍ය අපිට ලියවෙන්නේ මයුර සංදේශය. මයුරය කවිශ්වර කවිය රචනා කරන්නේ මයුර සංදේශය තුල පද්‍ය 164ක් අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේමයි කෝට්ටේ යුගයේ රචිත පංච සංදේශ කවරේද? ඉන් දෙකක් ලියන්න කියලා ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කෝට්ටේ යුගය තමයි මගේ දරුවනේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන්නේ. කෝට්ටේ යුගයේ 15 වෙනි සියවස කියලා අපි කතා කරනවා. කිස්වාශ 1412 සිට 1580 දක්වා කාලවකවානුව කෝට්ටේ සාහිත්‍ය පද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගයේ බවට පත් වෙනවා. මේදී මුලින්ම ලියවෙන සංදේශය තමයි පරවි සංදේශය. ඔබ මතක තියාගන්න පංච සංදේශ, පරවි සංදේශය, කෝකිල සංදේශය, සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය. විශේෂයෙන් මගේ දරුවනේ පරවි සංදේශය රචනා කරනවා රාහුල හාමුදුරුවෝ. පද්‍ය 203ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම කෝකිල සංදේශය දෙවිනුවර තිලක පරිවේනාධිපති රචනා කරනවා. එහි මුළු පද්‍ය ගණන 291යි. සැලහිණි සංදේශය රචනා කරනවා රාහුල හාමුදුරුවන්. එහි මුළු පද්‍ය 108ක් අන්තර්ගතයි. ගිරා සංදේශය කතෘ අඥාතයි. එහි මුළු පද්‍ය 254ක් අන්තර්ගත වෙනවා. හංස සංදේශය විදාගම මෛත්‍රී හිමියන් රචනා කරනවා. එහි මුළු පද්‍ය 200ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම කෝට්ටේ යුගයේ රචිත වෙනත් සිව්පද කාව්‍ය කෘති කවරේද? කෝට්ටේ යුගයේ රචිත වෙනත් සිව්පද කාව්‍ය කෘති. සංදේශ කාව්‍යයට අමතරව දහම් ගැටමාලාය, කාව්‍ය සේකරය, ලෝවැඩ සංගරාව, දහම් ගැටමාලාව, ගුත්තිල කාව්‍ය අපට කතා කරන්න පුළුවන්. ඔබට කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන් සාහිත්‍ය ඉතිහාසයත් එක්කම විශ්ව සාහිත්‍යයේ මුල්ම සංදේශ කාව්‍ය කුමක්ද? විශ්ව සාහිත්‍යයේ මුල්ම සංදේශ කාව්‍ය රචනා වෙනවා පුතේ මේඝදූත කාව්‍ය. කාලිදාස කවියා ಭಾರತයේ මේඝදූත කාව්‍ය ලියනවා. විශේෂ මේඝදූත කාව්‍ය පණිවිඩය රැගෙන යන්නේ මේඝේ හේවත් වලාකුළ. එහෙනම් විශ්ව සාහිත්‍යයේ මුල්ම සංදේශ කාව්‍ය වන්නේ මේඝදූත කාව්‍යයි. ඔබට එන්න පුළුවන් පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. කුස ජාතක කාව්‍ය රචනා කළේ කවුරුද? කුස ජාතක කාව්‍ය රචනා කරනවා පුතේ අලගිය වන්න මුඛවේටිතුමා. අපි දන්නවා සීතාවක සාහිත්‍ය යුගයේ ලියවෙන්නේ පද්‍ය සාහිත්‍ය කෘති කීපයක් පමණයි. ගද්‍ය සාහිත්‍යය ලියවෙන්නේ නැහැ. එහෙනම් කුස ජාතක කාව්‍ය රචනා කරනවා අලගිය වන්න මුඛවේටිතුමා. එම කෘතිය රචනා වන්නේ සීතාවක යුගයේ. සීතාවක යුගයේ රචිත සිව්පද කාව්‍ය වෙනත් කෘති මොනවද කියලා ඇහුවොත් සුභාෂිතය කාව්‍ය, සැවුල්ලස්න, කොන්ස්ටන්තිහු සටන, දහම්සොඬ කව මේ කියන පද්‍ය කෘති රසම රචනා කරන්න අලගේ වෙන මුඛවේටිතුමා. සිංහල සාහිත්‍යයේ පෝෂණය රජවරුන්ගේ දායකත්වය ලැබුණේ කෙසේද? කුමන සියවස්වලද? විශේෂ සිංහල සාහිත්‍ය පෝෂණයට රාජ්‍ය පාලනය මෙන්ම දේශපාලන ආර්ථික සංස්කෘතික රට පාලනය කරන මගේ දරුවනේ සාහිත්‍ය පෝෂණය වෙනකොට ආගම දහමින් රට පෝෂණය වෙනකොට රජවරුන්ගේ දායකත්වය ඒවකට රට සශ්‍රීක වන්නට මෙන්ම සාහිත්‍ය පෝෂණයට ලැබුණා. විශේෂම මුල් අවධියේ සිට 16 වන සියවස 16 වන සියවස දක්වා සාහිත්‍ය උන්නතියට රජවරුන්ගේ දායකත්වය අපට ලැබුණා. අනුරාධපුර යුගයේදී අබා සලමෙවන් රජු මා මුලින් සඳහන් කරා දම්පිය අටුවා ගැටපද රචනා කරන්න. පස්වන සේන රජු කියලා අපි කතා කරනවා. සිව්වන සේන රජතුමා සියබස් නගර ලියනවා. අනුරාධපුර යුගයේ බලන්න මගේ දරුවනේ රාජ්‍ය පෝෂණය කරන මෙන්ම සාහිත්‍ය උන්නතියටත් රජවරු දායකත්වය දැක්වුවා. ඒ වගේ පොළොන්නරු සාහිත්‍ය යුගයේ පළවුණු විජයබහ රජතුමා රාජ්‍ය පෝෂණය කරනකොට සාහිත්‍ය පෝෂණය දැක්වුවා. දඹදෙණි සාහිත්‍ය යුගයේ 13 වෙනි සියවසේදී දෙවනි පරක්කම බහු රජතුමා කෞසිලමින මහා කාව්‍ය සහ විසුද්ධි මාර්ග සන්නස කියන කෘතිය ලියලා සාහිත්‍ය උන්නතියට දායකත්වය දැක්වුවා. ඒ වගේම කුරුණෑගල සාහිත්‍ය යුගයේදී හතරවෙනි පරක්කම බහු රජු සහ වීරසිංහ පතිරාජ අමාත්‍යවරයා සාහිත්‍ය උන්නතියට කැප වුණා. 550 ජාතක කතාපොත සඳකිදුරු දාකා වැනි පද්‍ය ලියවෙන්නේ මේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ. ඉන්පසු
15 වෙනි සියවසේදී මගේ දරුවනේ ගම්පර සාහිත්‍ය යුගය 4 වෙනි බෝනෙක බහු රජතුමාත් 5 වෙනි පරක්කම බහු රජතුමාත් විශේෂයෙන්ම සාහිත්‍ය උන්නතියට කැප වුණා. සද්දම් ලංකාරය වැනි කෘතිය ලියවෙනවා. ඒ වගේම මයුර සංදේශය සහ තිසර සංදේශය ගම්පල යුගයේදී ලියවෙන්නේ මේ රජවරුන්ගේ දායකත්වයේ සහ සාහිත්‍ය දැක්ක උන්නතිය නිසා. 16 වෙනි සියවසේ අපට හමු වෙනවා මගේ දරුවනේ කෝට්ටේ සාහිත්‍ය යුගයේ 6 වෙනි පරකුම්බා රජුත් එතුමාගේ දේනිය උලකුඩේ දේවිය විශේෂයෙන්ම සාහිත්‍ය සංදේශ සාහිත්‍යයට මූලිකත්වයක් දැක්වුවා විදිහට සාහිත්‍ය පෝෂණය කළා. ඔබ දන්නවා සැලී සංදේශය රචනා කරන්නට ආරමුණු උනේ උලකුඩියේ දේවියට පුත්‍රයෙක් ලබා දෙන්න. ඒ වගේම ඔබට තියෙන හංස සංදේශය රචනා කරන්න ආරමුණ වන්නේ 6 වෙනි පරකුම්බා රජු රටවැසියොත් රටත් ආරක්ෂා කර දෙන්න කියලා. අන්න ඒකට අපිට දැනෙනවා පුතේ සාහිත්‍ය පෝෂණයට එවකට රජවරුන්ගේ දායකත්වය නොමැදුව අපට ලැබුණා කියලා. ඉන්පසු ඔබ මතක තබා ගන්න සිංහල පුරාතන සාහිත්‍යකරණයේ විදවැටීමට හේතු වූයේ කවරේද? 16 වෙනි සියවසෙන් පසු රට විදේශිකයන් ග්‍රහණයට ලක් වෙනකොට අපේ රටේ සාහිත්‍යකරණය විදවැටෙනවා. විදේශ ආක්‍රමණ නිසා පුතේ අපේ සාහිත්‍ය විදවැටෙනවා. ඒත් එක්කම පන්සල් වෙහෙරි විහාර විනාශ කරනවා මොවුන්. සංඝ ශාසනය විදවැටෙනවා. පන්සල් වල පැවති පොත්ගුල් විනාශ කරනවා. අන්න ඒ අනුව සිංහල පතපත සහ සිංහල සාහිත්‍යකරණය 16 වෙනි සියවසෙන් අග 17 18 වෙනි සියවසේ විදවැටෙනවා. විදේශ ආක්‍රමණයන් නිසා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගේ ආක්‍රමණ නිසා සිංහල සාහිත්‍යකරණය අඩපණ වෙනවා කියවොත් නිවැරදි රට තුල. පරිහානියටපත් වුණු සිංහල සාහිත්‍ය නැවත පුනර්ජීවිතය ඇති කරේ කුමන භික්ෂුවක් නැත්නම් කවුරුන්ද? 18 වෙනි සියවසේ නැවත සිංහල සාහිත්‍ය පෝෂණය කරනවා වැලිවිට සරණංකර සංඝරාජ හිමි. මේ ප්‍රශ්න ඔබ හොඳට මතක තබා ගන්න. සාහිත්‍ය පරිහානියටපත් වූ පසු නැවත පුනර්ජීවය සඳහා ඇති කළ බෞද්ධ හිමි කවුරුන්ද? වැලිවිට සරණංකර සංඝරාජ හිමි. ඉන්පසු අපට මහනුවර යුගයේ හමු වෙනවා. මහනුවර යුගයේ රචිත සාහිත්‍ය කෘති කවරේද? 1580 සිට 1900 දක්වා 16 වෙනි සියවසේ අගභාගයේ සිට 19 වෙනි සියවස දක්වා විකාශනය වන පුතේ ආරම්භයේදී මහනුවර සාහිත්‍ය යුගය. විශේෂයෙන්ම ලියනවා ධාතු වංශය කකුසන්ද හිමි රචනා කරනවා. සිංහල දළදා වංශය මහනුවර යුගයේ ලියවෙනවා කතුරු අඥාතයි. සාරාර්ථ සංග්‍රහය අර මුලින් සඳහන් කරපු වැලිවිට සරණංකර සංඝරාජ හිමි රචනා කරනවා සිංහල සාහිත්‍ය උන්නතියට නැවත සාරාර්ථ සංග්‍රහය නැමැති කෘතිය. වෙස්සන්තර කාව්‍ය ලියවෙනවා පුතේ මහනුවර යුගයේ. යසෝදරාවත ලියවෙනවා මහනුවර යුගයේ. මහනුවර යුගය සිංහල සාහිත්‍ය විදවැටීමෙන් පසු නැවත උන්නතියට එක් වූ සාහිත්‍ය වංශ කතා විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඉන්පසු අපට හමු වෙනවා මගේ දරුවනේ සාහිත්‍ය යුග ක්‍රමක්‍රමයෙන් විකාශනය වීමෙන් අවසානයේ අපට හමු වෙනවා නූතන සිංහල සාහිත්‍ය යුගය. ඒ තමයි කොළඹ සාහිත්‍ය යුගය. ඔබට එන්න පුළුවන් නූතන සිංහල සාහිත්‍ය පුරෝගාමී කවුරුන්ද? විශේෂම නූතන සිංහල සාහිත්‍යයේ 19 වෙනි සියවසේ අගභාගයේ සහ 20 වෙනි සියවසේ මුල භාගයේදී අපට කොළඹ යුගයේ හමු වෙනවා. විදේශ ආක්‍රමණයෙන් පසු නැවත රට පුනර්ජීවිතයටපත් වෙනකොට කොළඹ යුගයේ 20 වෙනි සියවසේ ආරම්භ වෙනවා. විශේෂම ගද්‍ය සාහිත්‍ය පද්‍ය සාහිත්‍ය රසක් සිංහලය ඇසුරෙන් ලියවෙනවා කොළඹ යුගයේදී. අපේ නූතන සිංහල සාහිත්‍යයේ ආරම්භක පුරෝගාමීන් ලෙස ඔබ මතක තබා ගන්න අලුත්ගම සයිමන්ද සිල්වා, ඇල්බර්ට් සිල්වා, විශේෂ W.A. සිල්වා, මහගමසේකර, මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක සූරීන්, මහාචාර්ය දිරිස් රච්චන්ද්‍ර සූරීන්, කුමාරතුංග මුනිදාස සූරීන්, එවැගේම පද්‍ය ආරම්භකයන් ලෙස එස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා යන කවි සහ එච්.එම්. කුඩලිගම යන කවීන් අපට සිංහල පද්‍ය සාහිත්‍යයේ සහ ගද්‍ය සාහිත්‍යයේ ආරම්භක කොළඹ යුගයේ සාහිත්‍ය දොරය විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ අද දවස තුල ඔබට සිංහල සාහිත්‍ය ඉතිහාසය නැමැති ඒකකයේ තුලින් ඔබ අතින් ගිලිහුණු සාහිත්‍ය විෂය නිර්දේශයට අන්තර්ගත විෂය ඒකකයක් මා සැකවින් ඔබට පැහැදිලි කරා. ඔබේ මෙවර 2020 සාමාන්‍ය පෙළ විභාගය ඔබට පැවතින්නේ 2021 ජනවාරි 18 ඔබට සිංහල ප්‍රශ්න පත්‍රය 19 වෙනිදා ලැබෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක මගේ ආදරණීය දරුවනේ විෂය නිර්දේශය ඉතා පුළුල් ලෙස ඔබ අධ්‍යයනය කරලා මෙවර කොවිඩ් මාරයාගේ ජීවිත රැක ගන්නා මෙන්ම ඔබේ ජයග්‍රහණය සාමාන්‍ය පෙළ සිංහල විෂයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්නට හැකිවන්නට අද දවස් තුල ඔබට යම් කිසි විෂය කරුණක් ඔබේ මතක ඥාණයට ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. වගේම ඔබ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඔබේ සිංහල ප්‍රශ්න පත්‍රයට ඒ සාමර්ථ්‍යයක් ගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් යලිත් දවසක හමු වෙමු. සියලු දෙනාටම අයිබෝවන් සුබ දවසක්.